නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ පරම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේත් මේ උතුම් සදහම් දේශනාවේ විකාශන දායකත්වයන් එක් කරන්නේ පාඨශාලාචාරිණී පුෂ්පා පද්මිනී අමරසිංහ මහත්මිය, පාඨශාලාචාරිණී ඉනෝකා දමයන්ති මහත්මිය, ඉන්ද්‍රාණි අමරසිංහ, අමරා අමරසිංහ, නිහාල් අමරසිංහ යන දූ දරුවන් බෑනාවරුන් සහ මුණුබුරු මිනිබිරියන් කියන මේ පින්වත් පිරිස එකතු වෙලා ප්‍රධාන අරමුණ හැටියට කුලියාපිටිය යාය ග්‍රාමයේ පදිංචිව සිටි ඒ.එම්. පුංචිමැණිකේ මෑණියන් මිය පරලොව ගොස් වසරක් පිරීම නිමිති කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් ඉතින් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ලෝපුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසනු කැමති ශ්‍රාවකයන්ට අද දවසේත් අපි ඊටමත් ලස්සන බුද්ධ දේශනාවක් කියා දෙන්න කල්පනා කළා. පින්වතුනි, මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතේ තමයි මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම තමයි දුක්ඛතා සූත්‍රය. කිපෙන කතාව ගැන වදාළ දෙසුම. මේකෙදි බුදුරජාණන් වහන්සේ කියා දෙන්නේ මේ කෙනෙක් මේ කතාවක් කරනකොට සමහරු ඉන්නවා, සමහර අයට සමහර දේවල් ඒක සතුට උපදින්නේ. අපි යම් යම් දේවල් තව අය එක කතා කරනකොට අපේ හිතට සතුට උපදින එක එක්කෙනාගේ ස්වභාවයට අනුව, එයා කැමති දේට අනුව. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙදි කියා දෙනවා සමහර අයට මෙන්න මේ කතාව එයාගේ හිතේ තරහ ඇති කරන එක. එයාව ඇවිස්සෙන එක. ඒ මොකක්ද ඒ කතාව? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් 5 දෙනෙකුගේ කතාවන් කිපෙන කතාවන් වෙනවා. ඒ කවර 5 දෙනෙකුගේ දෙයත් බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ කියන්නේ එක කෙනාට ගලපලා බලනකොට මෙන්න මේ කතාව ඒ සමහර අයට තරහ ඇති වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ශ්‍රද්ධා රහිත කෙනාට ශ්‍රද්ධාව පිළිබඳ කතාව කිපෙන කතාවක්. එයා වැවිස්සෙන කතාවක්. එයාට කේන්ති යනවා. ශ්‍රද්ධාව නැති කෙනාට එනම් මොකද්ද වෙන්නේ? ශ්‍රද්ධාව ගැන කතා කරනකොට එයාට තරහ එනවා. ඊළඟට දුස්සීලයා හට සීලය පිළිබඳ කතාව කිපෙන කතාව. බුදුරජාණන් වදාලා,
සිල් පුරන්නේ නැති කෙනාට, දුස්සීල කෙනාට සීලය ගැන කතා කරනකොට ඒක එයා ඇවිස්සෙන කතාවක් වෙනවා ඒක. එයාට කේන්ති යනවා. අහගෙන ඉන්න අකමැති වෙනවා. ඊළඟට අල්ප ශ්‍රුතයාහට බහුශ්‍රුතභාවය පිළිබඳ කතාව කිපෙන කතාවක්. කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳව දහම් කතාව ඒ දහම් දැනුමක් නැති පුද්ගලයාට දහම් කතාව කරනකොට ඒකෙන් එයා සතුටු වෙන්නේ නැහැ. එයා ඒකෙන් කේන්ති ගන්නවා. ඌව කියාගෙන ඉන්න එපායි කියලා. ඊළඟට බුදුරජාණන් වදාලා මසුරු කෙනාට දන් දීම ගැන කතාව කිපෙන කතාවක් කිව්වා. එයාට කේන්ති යනවා. මසුරු කෙනාට තමයි මේක වෙන්නේ. දන් දීම ගැන කියනකොට අහන්න කැමති වෙන්නේ එයා. ඊළඟට බුදුරජාණන් වදාලා දුෂ්ප්‍රඥයාට ප්‍රඥාව පිළිබඳ කතාව කිපෙන කතාවක් කිව්වා. ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාවන්තයන් ගැන කියනකොට ප්‍රඥාවෙන් ජීවිතය ගැන දකින මේ ධහම කියනකොට එයාට ඒක රුස්සන්නේ එයාට ඒක. එයාට ඒක අහගෙන ඉන්න බෑ. එයා ඒකට කේන්ති ගන්නවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දුක්ඛතා සූත්‍රයේ මුලින්ම දේශනා කළා ඔන්න ඔය කරුණු පහ. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව පිළිබඳව කතාව තරහ උපදින එකක්. ඊළඟට දුස්සීල කෙනාට සීලය පිළිබඳ කතාව තරහ උපදින එකක්. දහම් දැනුමක් නැති කෙනාට ධර්මඥානය පිළිබඳ කතාව තරහ ඇති වෙන එකක්. ඊළඟට ලෝභ කෙනාට මසුරු කෙනාට දන් දීම ගැන කතා කරන එක තරහ උපදින එකක්. දුෂ්ප්‍රඥ කෙනාට මෝඩ කෙනාට ප්‍රඥාව ගැන කරන කතාව තරහ ඇති වෙන එකක් කිව්වා. මේක හරිද වැරදිද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න පින්වතුනි කොච්චර සත්‍යයිද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් සත්‍යයිද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වතුනි මහණෙනි ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධා පිළිබඳව කතාව කිපෙන කතාවක් වෙන්නේ කුමක් නිසාද? ශ්‍රද්ධාව නැති පුද්ගලයාට ඒ ශ්‍රද්ධාව ගැන කියනකොට දැන් බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේලාගේ තියෙන මේ දුර්ලභ පහළවීම ගැන බුද්ධෝපස්ථානය ගැන එහෙම කියනකොට මේ බුදුරජාණන් සරණ යන්න බුදුරජාණන් වහන්සේගේ මේ සරණ තමයි අපිට තියෙන පිහිට තිසරණේ පිහිටයි අපිට තියෙන්නේ කියලා සමහර අය කියනවනේ. අපි කියනවනේ දැන් මේ විදිහට. එහෙම කියනකොට යමෙක් තුල බුදුරජාණන් ගැන පැහැදීමක් නැත්තම් එයාට මොකද වෙන්නේ? අපි කර්මඵල ආදී ගැන අපි කියන්න ගියොත් එහෙම ඌව කරන්න එපා උඹලට ඌව විපාක දෙයි. ඌව කරන්න එපා. මෙහෙම වෙයි කියලා කියනකොට ශ්‍රද්ධාව නැති කෙනා මොකද කියන්නේ? ශ්‍රද්ධාව පිළිබඳව මේ කතාව කරනකොට එයාට කේන්ති යන්නේ බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව මහණෙනි ශ්‍රද්ධා රහිත පුද්ගලයාට ශ්‍රද්ධාව පිළිබඳව කතා කරනකොට එයා ගැටෙනවා, කිපෙනවා, ව්‍යාපාදේ ඇති කර ගන්නවා. ඒකට හේතුව බුදුරජාණන් වදාලා ඒ ශ්‍රද්ධා සම්පත්තිය තමා තුළ නැති නිසා. එයා තුලේ ශ්‍රද්ධා සම්පත්තිය දකින්න නැහැ. ඒ නිසා තමයි ඒ කතාව කරනකොට එයාට ප්‍රීතියක් ප්‍රමුදිත භාවයක් ඇති වෙන්නේ නැත්තේ. එහෙනම් පින්වතුනි අපි කතා බස් කරන්න යනකොට ශ්‍රද්ධාව නැති පුද්ගලයන්ට අපි බුදු කෙනෙක් ගැන කිව්වා කියලා. එයා යම් දවසක ශ්‍රද්ධාවට පැමිණුණොත් හරි එහෙම නැත්තම් අපිට දොස් අහන්න වෙනවා. අපිත් එක ගැටීමටපත් වෙනවා. තරහ ගන්නවා. අපි දැන් මේ පව් කරන්න එපා මේවා කරන්න එපා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා මේ කර්මය ගැන කියලා කියනවා. එහෙම කියනකොට අරයා හිතේ තරහක් ඇති කරගන්න ඕවා කොහෙද තියෙන්නේ? ඔය කියන නිරයන් කොහෙද තියෙන්නේ? තිරිසන් ලෝකේ මේ ඔක්කොම මේකේ තියෙන්නේ කියලා වාද විවාද කරගෙන එනවා. ඒකට හේතුව
එයා එහෙම තර්ක විතර්ක කර කර ඉන්න හේතුව ඔහු තුල බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ. එහෙනම් ශ්‍රද්ධාව පිළිබඳව කතාව කරන එක දුක් කතාවක්. ඒක කිපෙන සුළු කතාවක් වෙනවා ශ්‍රද්ධාව නැති කෙනාට. ඒකට හේතුව එයා තුල ශ්‍රද්ධාව නැතිකම. ඊළඟට බුදුරජාන්සේ වදාලා මහණෙනි දුස්සීලයට සීලය පිළිබඳ කතාව කිපෙන කතාවක් වෙන්නේ කුමක් හින්දාද? දුස්සීලයට සීලය පිළිබඳව කතාව කරන කල්හි ඒ දුස්සීල කෙනා ගැටෙනවා, කිපෙනවා, ව්‍යාපාදයට පැමිණෙනවා, විරුද්ධව නැගී සිටිනවා. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව ඔහු තුල සීල සම්පත්තිය නැහැ. ඔහු තුල සීල සම්පත්තිය නොදකින නිසා තමයි ඔහු කිපෙන්නේ. දැන් සතුන් මරණ මිනිස්සෙක් ඉස්සරහා, හොරකමින් ජීවත් වෙන මිනිස්සෙක් ඉස්සරහා, වැරදි කාම සේවනය කරන මිනිස්සෙක් ඉස්සරහා අපි ඒකේ ආදීනව කියන්න ගත්තොත් එයාට ඒක එකපාරට එයාට තරහක් එනවා. එයා ඒකට විරුද්ධව නැගී සිටිනවා. එයාට යම්කිසි ශ්‍රද්ධාවක් තිබුණොත් එයා ඒකට විරුද්ධව කතා කරන්නේ තමන් ඒ කාරණාව වැරදි කියලා තේරුම් ගන්නවා. හැබැයි එයාට ශ්‍රද්ධාව නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන අර විදියට සීලය ගැන කතා කරනකොට ඒකට අකමැති වෙනවා. පින්වතුනි ලෝකයේ බහුතරයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වය අතර බොහෝ දෙනෙක් දුස්සීලයි. ඒ නිසාම සීලය ගැන කතා කරනකොට ඒක එයාට හිතට යන්නේ නැහැ. බුදුරජාණන් ඒකයි වදාළේ ආඨානාටි සූත්‍ර දේශනාවේදී. මේ වෙසමුණි දිව්‍ය රාජය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වදාළනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ යක්ෂයෝ ඉන්නවා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යමනුෂ්‍යෝ බුදුරජාණන්සේ මුලින්ම වදාලා මේ අමනුෂ්‍යෝ ඉන්නවා කිව්වා බුදුරජාණන්සේ ගැන පැහැදිලා ඉන්න. ඊළඟට මධ්‍යම යක්ෂයෝ ඉන්නවා කිව්වා බුදුරජාණන්සේ ගැන පැහැදිලා ඉන්න. අපැහැදිච්ච ඇත් ඉන්නවා කිව්වා. මහානුභාව සම්පන්න යක්ෂයෝ ඉන්නවා කිව්වා පැහැදිලාත් ඉන්නවා අපැහැදිච්ච ඇත් ඉන්නවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි බොහෝ සෙයින් අමනුෂ්‍යෝ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමෙන් ඉන්නේ කිව්වා. ඒකට හේතුව කීවා ස්වාමීනි ඒ අය දුස්සීලයි. භාග්‍යතුන් වහන්සේ සීලය පිළිබඳව කතා කරනවා. එතකොට ඒ අයට ඒක අයාලට අල්ලන්නේ නැහැ හිතට. ඒකට විරුද්ධව නැගී සිටිනවා. එතකොට ඒ වගේ පින්වතුන් ලෝකේ බොහෝ දෙනෙක් දුස්සීලයි. ඒ වැරදි Tamanට කරගෙන යන්න බෑ සීලය ගැන කතා කරනකොට. යම් තැනක හොරකමින් ජීවත් වෙනවා නම් හොරකම් නොකිරීම ගැන යමෙක් කතා කරනවා නම් එයාට විරුද්ධ වෙනවා. ඒ හැමතැනම හොරකම තියෙන නිසා. ඔය බුදුරජාණන් වහන්සේ වදාළන්නේ අර උපාලි සූත්‍ර දේශනාව. ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක් හැටියට තමයි උපාලි හිටියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට එව්ව වාද කරන්න. එතකොට මේ නිගණ්ඨනාථ පුත්ත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන එකට කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා භාවිතා කළා. බුදුරජාණන් වහන්සේ කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය කියලා තමයි කතා කරන්නේ. නිගණ්ඨනාථ පුත්ත ගොඩාක්ම මේ ශ්‍රේෂ්ඨ හැටියට කතා කළේ කාය කර්මය. කායෙන් කරන ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ දේ හැටියට වදාළේ කුමක්ද? මනෝ කර්මයයි. මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. එතකොට කයින් යමක් කරන්නත් මනස මුල් වෙනවා. ඉතින් ඒ වාදයට ආපු උපාලිට බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණු පෙන්වලා මේ මනෝ කර්මය බලවත් කියන එක කියා දුන්නා. ඉතින් ඒ උපාලි සූත්‍ර අටුවාවේ තියෙනවා ඔය මනෝ කර්මය පිළිබඳව ඉරිසින් වහන්සේලාගේ ශාපයෙන් මේ මනසින් කරන ශාපය මුල් වෙලා ඉන්දියාවේ අදටත් සමහර ප්‍රදේශ මිනිස්සු ජීවත් වෙන්නේ නැති කාන්තාර ප්‍රදේශ වනාන්තරගත ප්‍රදේශ බවට පත් වෙලා ඒ මිනිස්සුන්ගේ වාසයක් නැති වෙලා ඒ භූමිවල මිනිස්සු විනාශයට පත් වුණා ඍෂි ශාපයෙන්. ඒ ගැන ලස්සනට අටුවාවේ තියෙනවා පින්වතුනි.
බුදුරජාණන් වහන්සේ ඒ උපාලිට ඒ දේශනා කරපු ඒ විස්තරේ උපාලි සූත්‍ර අටුවාවේ තියෙනවා ඒ කාලිංගාරණ්‍ය, මේදාරණ්‍ය ආදී ආරණ්‍ය හැදිච්ච හැටි. ඉතින් ඒකේ තියෙනවා මේ එක කලිඟු රටේ ඒ කාලේ ඉරිසින් වහන්සේලා 500 නමක් හිමාලේ වාසය කළා. උන්වහන්සේලා බොහෝ කාලයක් තාපස ප්‍රවෘජාවෙන් ඒ කාලේ බුදුවරු හිටියේ නැහැ. සංඝයා හිටියේ නැහැ. ඒක ඍෂි පැවිද්දෙන් පැවිදි වෙච්ච මේ අය බොහෝ කාලයක් හිමාලේ ඉඳලා ඔය කලිඟු රටේ ඒ නාලිකිර කියන රජුරු ඉන්න ඒ රාජ්‍ය කරන ඒ රාජ්‍යයට පහලට ආවා. එතකොට මිනිස්සු ඒ තාපසීන් වහන්සේලා දැකලා ප්‍රසාදයටපත් වුණා. පත් වෙලා උන්වහන්සේලා මේ කුසල් අකුසල් ගැන හොඳ නරක ගැන කතා කරනවා. ප්‍රතිපත්ති පුරනවා. සීලය ගැන කතා කරනවා. එතකොට මිනිස්සු ඇහුවා ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ? කීවා පින්වතුනි අපිට ටික කාලයකට නවාතැන් ගන්න තැනක් හොයාගෙන අපි යනවා. ස්වාමීනි කොහෙවත් යන්න ඕනේ. අපේ රජුරුවන්ගේ උයන තියෙනවා. ඒ උයනේ ඔබ වහන්සේලා වාසය කරන අපි දානමාන සපයන්නම් කිව්වා. අපිට ඔබ වහන්සේලාගෙන් දහම් කරුණු දැනගන්නත් පුළුවන් නේ කියලා මිනිස්සු කිව්වා. එතකොට කොහොම හරි තාපසින් වහන්සේලාට කුටි හදලා දීලා දැන් උන්වහන්සේලා වාසය කරනවා. රජුරු ඒ මිනිස්සු මොකද කළේ? සවස් කාලේ මේ සුදු වතින් සැරසිලා චාම් ඇඳුම් ඇඳගෙන අර ඉරිසින් වහන්සේලාගෙන් ඒ තාපසින් වහන්සේලාගෙන් බණ අහන්න පිටත් වුණා. එතකොට මේ නාලිකිර කියන රජුරු මොකද කළේ? බලාගෙන හිටියා මාලිගාවට පේනවා මිනිස්සු හවස් ජාමේ අර රජුරුන්ගේ උයන පැත්තට යනවා. එතකොට සේවකයෙක්ගෙන් ඇහුවා මොකද හේතුව මේ පැත්තට යන්නේ? කීවා ස්වාමිනී හිමාල වාසී මේ රූක්ෂ තපස් කරන තාපසවරු 500ක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් උන්වහන්සේලා ඔබතුමාගේ මේ උද්‍යානයේ තමයි ඉන්නේ. මිනිස්සු මේ ධර්මය අහන්න යනවා. උන්වහන්සේලාගෙන් බණ අහන්න යනවා කිව්වා. එහෙනම් කෝකටත් මමත් යන්නේ එක හොඳයි මාත් ගිහිල්ලා කතා කරනවා නම් හොඳයි කියලා පොඩ්ඩක් නවතින්න කියලා ඉතින් මිනිස්සුත් එක්කම ගියා. මිනිස්සුත් සතුටු වුණා අපේ රජුරු ගොඩාක් මේ දුස්සීල කෙනෙක්. පාප ධර්ම තියෙන කෙනෙක්. මේ තාපසින් වහන්සේලා බණ කීවට පස්සේ එහෙනම් අපේ රජුරුවන්ටත් යහපතක් වෙයි. එහෙම කියලා ඉතින් මිනිස්සු සතුටින් ගියා. ගිහිල්ලා දැන් තාපසින් වහන්සේලාට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. ඒ උන්වහන්සේලා අතර ඉන්න කතාවට දක්ෂ හොඳට කරුණු කියා දෙන්න පුළුවන් තාපසින් වහන්සේ කෙනෙකුට මේ ප්‍රධාන තාපසතුමා කීව එහෙනම් මෙතුමාට කරුණු ටිකක් දහම් කරුණු ටිකක් කියන්න. එතකොට උන්වහන්සේ කතාව හැටියට මොකද්ද කිව්වේ? උන්වහන්සේ කිව්වා ඒ තාපසින් වහන්සේ රජතුමනි ප්‍රාණඝාතය කියන එක අකුසලයක්. කවදාවත් ප්‍රාණඝාතය කරන්න හොඳ නැහැ. එතකොට සසරේ අඩු ආයුෂයේ මරණයටපත් වෙනවා. ඊළඟට හොරකම් කිරීම කරන්න හොඳ නැහැ. හොරකම් කරාට පස්සේ සසරේ දිලින්දෝ වෙලා දුගී දුප්පත් වෙලා උපදින්න සිද්ධ වෙනවා. වැරදි කාමසේවණේ දෙන්න හොඳ නැහැ. එතකොට එයාට සංසාරේ පෞල් ජීවිත හරියන්නේ. එයා අසරණ වෙනවා. එයාගේ වචනේ කවුරුත් පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. ඊළඟට බොරු කියන්න හොඳ නැහැ. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්න හොඳ නැහැ. එතකොට යා ප්‍රඥා රහිත අය බවට පත් වෙලා උපදිනවා. මෝඩ මිනිස්සු වගේ මනුස්ස ලෝකයාවත් මෝඩයි. ඒ වගේ උපදිනවා. මේ වගේ ආදීනව කිව්වා දුස්සීල භවෙ. ඒ නිසා රජතුමනි ඔබ හොඳට මෙන්න මේ පන්සිල් පද පහ රකින්න කිව්වා. එහෙම කියනකොට රජුරවන්ට මොකක්ද හිතුනේ? රජතුමා දැන් ප්‍රകൃතියෙම දුස්සීල කෙනෙක්. අන්න බුදුරජාන්සේ වදාළ කාරණාව දුස්සීල කෙනාට
සීලය පිළිබඳ කතාව දුක් කතාවක්. කිපෙන සුළු එකක්. රජුරුව කල්පනා කළා මේ මගේ හිත බලලා කියනා වගේ මට අවවාද කරන්න එනවනේ. මම මේ ආවේ මුන්වහන්සේලා පිළිගන්න දොස් අහන්න නෙමෙයි. දැන් බලන්න තමා තුළ මේ අඩුපාඩු තියෙනකොට ශ්‍රද්ධාවක් නැති සීලය පුරන්නේ නැති කෙනා කිපුණා. හොඳයි මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා වැඩි තරහ ගිය බව පෙන්වන්න නැතුව බණ අහගෙන හිටියා. අමාරුවෙන්. අවසානට කිව්වා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේලා හෙට දවසේ මගේ මාලිගාවට දානෙට වඩින්න කිව්වා. හෙට දවසේ මාලිගාවට දානෙට වඩින්න කිව්වා. එහෙම කිව්වහම අර තාපසීනාසෙලා ඒ ඇරීම පිළිගත්තා. මිනිසුත් සතුටු නැහින රජුරු පැහැදුනා. දැන් ඇත්තටම පැහැදිලාද? නෑ ගැටිලා. වෛරයක් හිතේ ඇති කරගෙන. මේ රජුරු ඊට පස්සේ මාලිගාවට ගියා. අර තමන්ගේ හොරු ටිකට දැන් තමන්ගේ මැති ඇමතිවරුන්ට කිව්වා දැක්කද කියලා ඇහුවා. අපි ගියපු ගම අපි ගියේ උන්වහන්සේලා පිළිගන්න. අපිට අවවාද කළා. අපේ අඩුපාඩු ප්‍රකට කළා. මිනිස්සු ඉස්සරහා අපිට කිව්වනේ මෙහෙම කියලා කිව්වා. අපි හොඳ පාඩමක් උගන්වමු කියලා කීව භාජන වලට අසුචි පුරවපල්ලා. ඒවා හොඳට කොළ වලින් වහලා ඊට පස්සේ ඒ විදිහට අසුචි පිරෙව්වා. ඒ මාලිගාවේ පහලට බහින්න තියෙන අත්වැට පඩිපෙළේ හොඳටම අර ලිස්සන දේවල් තැවරුවා. ඊට පස්සේ තෙල් වක් කරලා ලිස්සන්න සැලැස්සුවා. ඊට පස්සේ රජුරන් ඉන්න යෝධයන්ට මුගුරු දීලා කිව්වා ලී දීලා කිව්වා මේ තාපසින්නාන්සලාට දැන් හොඳටම සලකන්න ඕනේ. කොහොම සලකන්න ඕනේ? ඇඟපත තැලෙන්න ගහන්න කිව්වා. කරපු මේ අවනම්බුවට. ඊට පස්සේ ඒ පඩිපෙළ යට කොටසේ මේ තියුණු දත් තියෙන සැර බල්ලු බැන්දා. ඊට පස්සේ ආරාධනා කළා. දැන් ඒ බව දන්නේ නැති අර ඍෂින් වහන්සේලා කිව්වා මේ ඍෂිවරුනි මාලිගාව කියලා කියන්නේ රජ කෙනෙක්ගේ උතන නොයේ කරමුණු තියෙන තැන. ඒ නිසා අපි හොඳට ඉන්ද්‍රියන් සංවර කරගෙන අපි හොඳ කල්පනාවෙන් යන්න ඕනේ. පරිස්සමට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් නොකල වැරදි වලට අපි අහු වෙනවා. එහෙම කියලා පිටත් වුණා. පිටත් වුණාට පස්සේ පින්වතුනි අර රජුරු වඩින්න කිව්වා. ඔහෙලට තමයි මේ ඔක්කොම පිළියෙල කරලා තියෙන වළඳන්න කියලා රසූචි භාජන ඇරලා පෙන්නවා. ඊට පස්සේ උන්වහන්සේලාට පිට වෙන්න බැරි වෙන්න දොරවල් වහලා මුදුවටම තැළුවා. අර යෝධයෝ ධම්මලා. තලලා අර පඩිපෙළෙන් පහලට ඇදලා දැම්මා. එතකොට මේ පඩිපෙළ දිගේ ලිස්සලා එනවා. අර තියුණු දත් තියෙන බල්ලෝ උන්වහන්සේලාට යන්න දුන්නේ නැහැ. මස් කෑලි කෑලි වලට ඉර ඉරා කෑවා. උන්වහන්සේලා 500 දෙනාම මැරුණා. රජුරු සතුටුුණා අපි හොඳ පාඩමක් ඉගෙනුවා කියලා. බලන්න දුස්සීල කෙනා මේ තමන්ගේ හිතේ හට ගන්න වෛරය සීලය පිළිබඳව කතාව එයාට ඒක මේ එයාගේ හිත සතුටු වෙන්නේ. ඊට පස්සේ එයා ඒකින් සතුටුුණා හොඳ පාඩමක් ඉගෙනුවායි කියලා. ඊට පස්සේ පින්වතුනි ටික දවසයි ගියේ දෙවිවරු කෝප වුණා. ඒ මුළු ප්‍රදේශයටම ටික දවසක් ගියා. එක දිගට දවස් 7ක් තිස්සේ උණු අලු වරුසාව වැටෙන්න ගත්තා. අර මිනිස්සු ඒ රජ්ජුරුව හැම දිනාම මරණයටපත් වුණා. මුළු ඒක පස්සේ කාලේ ආරණ්‍යයක් කියන්නේ වනාන්තරයක් බවට පත් වුණා. ඒ ප්‍රදේශේ කවුරුත් ජීවත් වෙන්නේ නැති වුණා. ඒ මුළු රාජ්‍යෙම ඍෂි ශාපයටපත් වුණා. මනුස්ස වාසය නැතුව ගියා. එතකොට දුස්සීල කෙනාට සීලය පිළිබඳව කතාව අන්න ඒ වගේ වෙනවා. බුදුරජාණන්සේ
එතකොට දේශනා කරනවා. ඒ වගේම තමයි පින්වත් මහණෙනි අල්ප ශ්‍රුතයාට බහුශ්‍රුත බව පිළිබඳ කතාව කිපෙන කතාවක් වෙන්නේ කොහොමද? ධර්මඥානයක් නැති කෙනාට ධර්මඥානයක් ඇති කර ගැනීම ධර්මයේ ගැන කතාව එයාට ඒක හිතට සතුට උපදවන්නේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා එයාට මේ කතාව කරනකොට එයා කිපෙනවා, ව්‍යාපාදයටපත් වෙනවා, විරුද්ධව නැගී සිටිනවා. කෝපයත් දේශයත් නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව තමයි ඔහු තුල බහුශ්‍රෘතභාවය දකින්න නැති නිසා. ඔහු තුල මේ ශ්‍රුත සම්පත්තිය තමා තුල නොදකින නිසා ඒක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම තමයි. ඒකනේ මිනිස්සු කියන්නේ මේ දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි ඒ සූත්‍ර දේශනා කතා කරනකොට සමහරු කියන්නේ එක සූත්‍රයක් තිබ්බහම ඇති. ඔව්වා කියව ඉඳලා හරියන්නේ නැහැ. එහෙම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ බොරුය. මේවා එක එක අදහස් මිනිස්සු කියන්නේ මේක යාලට ඒක එයාගේ හිත සතුටු වෙන්නේ ධර්ම කතාවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහණෙනි මසුරාහට ත්‍යාගී බව පිළිබඳ කතාව කියපෙන කතාවක්. මසුරු කෙනාට දන් දීම ගැන කරන කතාව එයාගේ හිත සතුටු වෙන්නේ නැති එකක්. ඒ මසුරු කෙනා ත්‍යාගී බව ගැන කතා කරනකොට එයා ඒකට ගැටෙනවා, කිපෙනවා, නොසතුටු වෙනවා. විරුද්ධව නැගී සිටිනවා. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව ඔහු තුල ත්‍යාග සම්පත්තිය දකින්න නැති නිසා ඒක වෙන්නේ කියනවා. මසුරු කෙනාට එහෙම වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවර භාග්‍යතුන් වහන්සේ දවසක් දහම් දේශනකොට වදාලා මේ උපාසක පිරිසකට පින්වතුනි සංසාරේ අපි දන් දෙනකොට සමහර අය ඉන්නවා කිව්වා දන් දෙනවා පිරිස් පිරිවරාගෙන. එතකොට ඒ අයට සමහර අය දන් දෙනවා කිව්වා මේ Taman දානි දෙනවා. හැබැයි අන් අය සම්බන්ධ කරගන්නේ දානවලට. එතකොට උපනුපන් ජීවිතයට භෝග සම්පත් ලැබෙනවා පරිවාර සම්පත්තිය නෑ කිව්වා. සමහර අය දන් දෙනවා පිරිසට කියනවා දන් දෙන්න කියලා Taman දෙන්නේ. එතකොට උපනුපන් ජීවිතවල ඒ අයට පිරිස ලැබෙනවා. හැබැයි Tamanට කණ්ඩ බොණ්ඩවත් නෑ දුප්පත්. භවභෝග සම්පත් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර අය ඉන්නවා Taman දෙන්නෙත් නෑ අන් අයට දෙන්න කියලා කියන්නෙත් නෑ. ඒ අය උපනුපන් ජීවිතේ Tamanට ආහාර පානත් නෑ, භවභෝග සම්පතුත් නෑ, මිනිස්සුත් නෑ, පිරිවරත් නෑ. බුදුරජාණන් වහන්සේ සමහර අය දන් දෙනවා, තමනුත් දන් දෙනවා, අන් අයටත් දීම ගැන කියලා උනන්දු ඇති කරනවා. ඒ අයට සසරේ ඒ අයට භවභෝග සම්පතුත් ලැබෙනවා. පරිවාර සම්පත්තියත් ලැබෙනවා කියනවා. ඉතින් ওই කතාව අහලා එක තරුණයෙක් හිතුවා මේක හරි අසිරිමත් කතාවක් නේ. මම මේ වගේ කතාවක් කවදාවත් අහලා නැහැ. එහෙනම් මමත් හොඳට දන් දෙන්න ඕනේ මේ දිලිඳු අය වෙලා මම මේ දිලිඳු කෙනෙක් කියලා ඉපදුනේ දන් දීලා නැති නිසානේ සසරේ. මට පිරිසක් නැතුව තනියෙන් ඉපදුනේ ඒ නිසානේ කියලා දානෙට ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. මෙයා හණිකට තමන්ගේ ගමට දුවලා ගිහින් කිව්වා අම්මේ තාත්තේ අයියා අක්කේ මම හෙට දවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සියලු සංඝරුවනට දම් පූජා කරනවා. ඉතින් ඕගොල්ලොත් මට උදව් වෙන්න අපි එක තැනක දානි හදලා පූජා කරමු. ගියක් ගානේ මේ තරුණයා ආහාර එකතු කර ගියා. ධාන්‍ය වර්ග සහල් එකතු කර ගියා. ඒ නගරේ තිබුණා සිටු කෙනෙක්ගේ කඩයක්. වෙළඳ සැලක් මේකටත් ගියා. ගියා මේ සිටුතුමාට කිව්වා අනේ මේ සිටුතුමනි මම හෙට දානි දෙනවා සියලු සංඝයාට බුදුරජාණන් ප්‍රමුඛ. ඔබතුමත් පුළුවන් විදිහට දායක වෙන්න කිව්වා. එතකොට සිටුතුමාට දැන් බලන්න එයා මසුරු කෙනෙක්. එතකොට මේ දානය ගැන එයාට හිතට ඒක සතුට උපදුන්නේ නැහැ. මෙයා මොකද කළේ? මෙයා කිව්වා මෙයා හිතුවා තමන්ගේ ප්‍රමාණයට වැඩ කරන්න එපයි. තමන්ගේ ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න එපයි කියලා හොඳ දෙයක් කරන්නම්කෝ කියලා
ඇඟිලි 3න් හාල් චුට්ටක් දුන්නා. ඇඟිලි 3න් මුං ඇට ටිකක් දුන්නා. ওই විදිහට ටික ටික දුන්නා. එතකොට මේ තරුණයා මොකුත් හිතුවේ නෑ, වෙනස් කරගත්තේ නෑ තමන්ගේ ප්‍රසාදේ. අනේ බොහොම පිං කියලා ඒකත් අරගෙන ගියා. එතකොට අර මිනිස්සයා සිටුතුමා එයා යන්න ඇරලා තව මිනිස්සෙකුට ඇඟිලි 3 පෙන්නලා කිව්වා මේ බලන්න කිව්වා බලලෙක්ගේ කකුල වගේ. මම මේ විදිහට අර අසවලාට දුන්නේ කිව්වා. කියලා hina වුණා. සිටුතුමා කල්පනා කළා මේ ගෙනිච්ච දේවල් විසි කරන්නත් පුළුවන් මේක. ඒ නිසා කෝකටත් බලන්න ඕනේ කියලා මිනිස්සෙක් යව දානි හදන තැනට. අර තරුණයා සියලුම දේවල් මේ දේවල් දීපු අයටත් පින් සිදු වේවා. මේ දේවල් දීපු අයටත් පින් සිදු වේවා කියලා හොඳට මේ සිතින් පින් දිදී දානි සකස් කරනවා. අර මිනිස්සයා ඇවිල්ලා කිව්වා සිටුතුමනි ඒ කොල්ලා ඒ හැම කෙනාටම පින් දිදී සිටුතුමාටත් පින් දිදී ඒවා දානෙට එකතු කරා කිව්වා. සිටුතුමා ඊට පස්සේ කල්පනා කළා ඒක වෙන්න පුළුවන්. හැබැයි පිරිස මැන්දේ කියාවිත් දන්නේ මම මෙහෙමයි දුන්නේ කියලා. කියලා වෛරී සිතින් පිහියකුත් ඉනේ ගහගෙන අර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් දෙන තැනට ගියා. දානි පූජා කළා. අවසානයේ මේ තරුණයා බණ අහන්න වාඩි වෙලා බුදුරජාණන්ට කිව්වා ස්වාමීනි මේ දාණයට ටික ටික දීපු අයත් හිටියා. ගොඩාක් දීපු අයත් හිටියා. ඒ හැම කෙනාටම සම ලෙස මේ පින ලැබේවා. සම ලෙස මේ පිනේ ආනිසංස ලැබේවා කියලා කිව්වා. එහෙම කියනකොට අර සිටුවරයාට හරි පුදුමයි. ඔහුට හිතා ගන්න බෑ. ඔහුගේ හිත මේ හදවත පිච්චෙන්න ගත්තා. කල්පනා කළා අනේ මේ වගේ කෙනෙකුටනේ මම මේක කළේ. මම මේ කරපු වැඩේ හොඳ නැති එකක්. කියලා මොකද කළේ? පිරිස අතරින් ගිහිල්ලා අර කොල්ලට අර තරුණයාට කිව්වා අනේ පුතේ සමා වෙන්න කිව්වා මට. මං ඊයේ කරපු වැඩේ හරි නෑ කිව්වා. ඒ දරුවා කිව්වා මොකද්ද සිටුතුමනි ඔබ මට කරපු වැරද්ද? ඔබ වැරද්දක් කළේ නෑ කිව්වා. කියලා කිව්වා අනේ මම මෙහෙමයි දුන්නේ කිව්වා. මං එහෙම කළේ ඔබට මේ ගැරහීම පිණිසයි. ඒක මං කළේ අවඥාව පිණිසයි මං ඒක කළේ කියලා සමාව ගත්තා. බුදුරජාණන් වදාළ පින කියන එක ටිකයි කියලා හිතන්න එපා. කලයක් වුණත් වතුර බිඳුව බිඳුව පිරීලා ඒ කලේ පිරෙනවා. ආන් ඒ වගේ පින කියන එක පොඩ්ඩයි කියලා හිතන්න එපා කිව්වා. අවමන් කරන්න එපා කිව්වා. ඉතින් පින්වතුනි ඒ වගේ බලන්න මේ මසුරු කෙනාට දානය ගැන එයාට කතා කරනකොට දන් දීමට ආරාධනා කරනකොට ඒක ඔහු කිපෙන කතාවක්. ඔහු කිපෙන කතාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දුෂ්ප්‍රඥයාට ප්‍රඥාව පිළිබඳ කතාව කිපෙන කතාවක්. වෙන්නේ කොහොමද? දුෂ්ප්‍රඥ කෙනා ප්‍රඥාව පිළිබඳව කතා කරනකොට ගැටෙනවා, කිපෙනවා, ව්‍යාපාදයටපත් වෙනවා. විරුද්ධව නැගී සිටිනවා, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. ඒකට හේතුව ඔහු තුල ප්‍රඥා සම්පත්තිය තමා තුල දකින්න නැති නිසා. තමා තුල ප්‍රඥා සම්පත්තිය දකින්න නැති නිසා තමයි ඔහුට එහෙම වෙන්නේ, කිපෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන ප්‍රඥාවෙන් දකිනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන පිරිසත් ඒ බුදුරජාණන් වහන්සේ කියා දෙන විදිහටනේ ජීවිතය ගැන කල්පනා කරන්නේ. දැන් බුද්ධ කාලේ එක එක සිටු පවුල් වලින්, රජ පවුල් වලින් තරුණයෝ ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වුණා. මහා ශ්‍රාවකයෝ බවට පත් වුණා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා, මහා කස්සපයන් වහන්සේ, මහා සාර බ්‍රාහ්මණ කුලේ. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ ඒ තුල්ලකොට්ටිත කියන නගරේ සිටුවරයාගේ පුතා. ගොඩාක් ධනෙ තිබ්බා. ඒතරේ හැම එකම අත්හැරලා ආවේ කුමක් නිසාද? ජීවිතයේ දේශ ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම නිසා. අද වුණත් පින්වතුනි නැද්ද මිනිස්සු කවුරු හරි කෙනෙක් පවුලකින් පැවිදි වුණා කියවම ගරහනවා. කවුරු හරි කෙනෙක් පිනක් කරනවා කියවම ගරහනවා. කවුරු හරි කෙනෙක් සීල් ගන්න ගියා පොයේ දවසට සීල් රකින්නවා. මේවට ගරහන මිනිස්සු නැද්ද? මොකටද ඔය මොකටද ඔහොම කරන්නේ කියලා අහන අය නැද්ද? ඒකට හේතුව
දුෂ්ප්‍රඥ මිනිස්සුන්ට මේ ප්‍රඥාවෙන් ප්‍රඥාවන්තයාගේදී එයාට ඒක හිතට සතුටගෙන දෙන්නේ. ප්‍රඥාවෙන් ජීවිතය ගැන බලනදී එයාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒකෙන් සතුටක් උපද්දවන්නේ. රට්ටපාලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ ලස්සන දහම් කාරණා 4ක් ඇහුවා. ඒ දහම් කාරණා 4 ඇහුවට පස්සේ තමයි උන්වහන්සේට ගිහි ජීවිතේ මේ අතහරින්න හිතුනේ. මහා ධනස්කන්ධයක් තියෙන මේ සිටු පුත්‍රයා ගෙදර ගියා. දැන් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ දෙමව්පියන්ගේ අවසරයෙන් තොරව පැවිදි කළේ නැහැ. දැන් පැවිද්දට අවසර දෙන්නේ නැහනේ. ඉතින් ගෙදර ගිහිල්ලා දින ගණනාවක් බඩගින්නේ බිම වැතිරලා හිටියා. එක්ක මගේ පැවිද්ද නැත්තම් මරණේ. ඒතර අම්මා තාත්තා අඩා වැළපුණා. කිව්වා මේ මොනවද මේ ඔබ කියන්නේ? මෙච්චර ධනයක් තියෙනකොට මේ පවුලේ එකම පුතා. මරණයේදීවත් ඔබෙන් වෙන් වෙන්න අපි කැමති නැහැ. ජීවත් වෙලා ඉන්නකොට අවසර දෙයිද කියලා ඇහුවා. රට්ටපාලයන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ ගිරී ඇති කරගත් ප්‍රසාදය වෙනස් කරගත්තේ නැහැ. එක්ක මම මැරෙනවා නැත්තම් පැවිද්ද. දින 7ක් තිස්සේ එහෙම හිටියා. අවසානයේ අම්මා තාත්තා යාළුවන්ට කිව්වා පුතේ උඹලවත් බලපල්ලා. යාළුවෝ ගිහින් කිව්වා මොකද්ද? උඹ මේ කරන්න හදන්නේ මේ පිස්සුව. එහෙමනේ කියන්නේ. මොකද්ද මේ කරන්න හදන පිස්සු වැඩේ? මේ ගෙදරට වෙලා ඉන්න කිව්වා මෙච්චර ධනෙ තියෙද්දි. පින් කරන්න කිව්වා ඕනෙම නම්. එතකොට රට්ටපාලයන් වහන්සේ ඒ යාළුවෝ කියන දේ ඇහුවේ නැහැ. අන්තිම යාළුවෝ කිව්වා ඔය ගියාට ඒවි අහපව්. ඒ නිසා අවසර දෙන්න කිව්වා. නැත්තම් මෙතන මැරෙනවා ඊට පස්සේ මුකුත් නැහැ කිව්වා. ඉතින් අම්මා තාත්තා ආයෙනම් අපි අවසර දෙමු කියලා අවසර දුන්නා. කිව්වා පුතේ හැබැයි ගියාට කමන්නේ කලින් කාලට ඇවිල්ලා අපිව දකින්න ඕනේ කිව්වා. රට්ටපාලයන් වහන්සේ ගියා තමයි ආයෙ පැත්ත පළාතේ ආවේ නැහැ. අරහත්ත්වයටපත් වෙලා තමයි ගෙදර අහපව් ආවේ. ඊට පස්සේ පින්වතුනි රට්ටපාලයන් වහන්සේ ගෙදර ආවා. ඒකේ ලස්සන රට්ටපාල සූත්‍රය තියෙනවා. උන්වහන්සේ ගිහි ජීවිතයට ගන්න සිවුරු හරව ගන්න නොයේක උපක්‍රම කළා. හැබැයි උන්වහන්සේ ආයෙ ගිහි බවට වැටෙන්නේ නැති කෙනෙක්. නිකලස් කෙනෙක්. උන්වහන්සේ අවසානයේ බැරිම තැන කිව්වා අනේ අපව වෙහෙසවන්න එපා. මේ ගෘහපතිය දානි දෙනවනම් දෙන්න කිව්වා. ඊට පස්සේ දානි දුන්නා. උන්වහන්සේ දම් වළඳලා රජුරුවගේ උයනේ වාසය කළා. එදායි රටේ රජුරු කෝරව්වේ කියන රජුරු උන්වහන්සේට හරි ආදරේ ඒ කාලේ. ඉතින් මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා ඇහුවා මේ ලෝකේ මේ කෙනෙක් ගිහි ජීවිතය අත්හරින්නේ එක්ක එයාට ඥාති කවුරු සලකන්න නැති වෙන්න ඕනේ. එක්ක එයාට සල්ලි නැති වෙන්න ඕනේ. එක්ක එයාට මොකක් හරි බරපතල රෝගයක් හැදෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කරුණු 5ක් කිව්වා. ඒ කාලේ එතකොට පැවිදි වෙන්නේ සාමාන්‍ය මිනිස්සු පැවිදි වෙනවා කෙනෙක් ගිහි ජීවිතය අත්හරිනවා එක්ක සලකන්න කෙනෙක් නැතුව. එක්ක ධනෙ නැතුව. එක්ක එයාට ඔන්න බරපතල රෝගයක් හැදිලා. එතකොට කල්පනා කරනවා දැන් ඉතින් කොහොමවත් මැරෙනවනේ. ඒ නිසා මහාන වෙන එක හොඳයි කියලා. ඔය වගේ කරුණු 5ක් නිසා පැවිදි වෙන්න කිව්වා. මේ රජුරෝ කියන්නේ. නමුත් ඒ රට්ටපාලයන් වහන්සේ ඔබ වහන්සේ තාම තරුණයි. වයසට ගිහිල්ලා නැහැ. ඔබ වහන්සේට පේන්න ලෙඩ දුකක් නැහැ. ඔබ වහන්සේට ධනෙ අඩුවක් නැහැ. ඔබ වහන්සේට තරම් ඥාති මේ නගරේ වෙන කාටවත් නැහැ. එහෙනම් ඇයි ඔබ වහන්සේ ගිහි ජීවිතය අත්හැරී මොකක් දැකලාද කියලා. උන්වහන්සේ වදාලා සියල්ල දන්නා සියල්ල දක්නා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අභිසමන් කාරණා 4ක් ඇහුවා කිව්වා. දහම් කාරණා 4ක් ඇහුවා කිව්වා. උන්වහන්සේ වදාලා ඒ අහපු පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි කාරණාව මං අහපු මේ ජීවිතය කියන්නේ වේගින් ජරා මරණ කරා ඇදගෙන යන එක. ඒ නිසාම ස්ථීර බවක් නැහැ. මේ ජීවිතේ අස්ථීරයි. උපනීයති ලෝකෝ අද්දුහෝ මේ ජීවිතේ වේගින් ජරා මරණ කරා ඇදගෙන යනවා. ස්ථීර නැහැ. දැන් බලන්න අපිට ලෙඩ රෝග එනවා ඉදිරියට. මරණ එනවා ඉදිරියට. නැවතිලා නැහැ. ඒ නිසා ජීවිතේ අස්ථීරයි.
ඔන්න ඕක කිව්ව පළවෙනි කාරණාව. ඊළඟට උන්වහන්සේ වදාලා මේ ලෝකයා තමාගේ කියලා යමක් ගන්නවද? ඒ සියල්ල අත්හැරලා යන්න ඕනේ. ඔබටත් ඇති යම් දෙයක් මට මේ දේවල් තියෙනවායි කියලා. ඔය ඔක්කොම අපි අත්හරින්න වෙන්නේ නැද්ද අපිට? අත්හැරලා යා යුතුයි. ඊළඟට කියනවා මේ ලෝකයාට තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කෙනෙක් මේ ජීවිතේ නැහැ. අපිට කොච්චර දේවල් තිබ්බත් මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? වයසට යන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති දේවල් නැහැ. ඊළඟට මේ ජීවිතේ කොයිතරම් දේවල් තිබ්බත් හැම වෙලෙම අඩුවක් තියෙනවා. හිත පිරෙන්නේ. මේ ලෝකේ තණ්හාවට දාස වෙලා ඉන්නේ මේ මිනිස්සු. ඔන්න ඔය කාරණා හතර දැකලා මම මහණුනේ. ඊට සිකින්ග විස්තර කළා. කිව්ව රජතුමනි ඔබට තරුණ කාලයක් තිබ්බා නේද? ඒ තරුණ කාලේ ඔබට කොහොමද තිබු කායික ශක්තිය කියලා ඇහුවා. කිව්වා ස්වාමිනී මේ රටේ මන්තරන් දක්ෂ මේ සේනා මැදට යන්න පුළුවන් සූර වීර කෙනෙක් හිටියේ නෑ කිව්වා. ඕන පිරිසක් මැද්දට මම ගිහින් යුද්ධ කරනවා. ඒ තරම් බල සම්පන්නයි කිව්වා. හැබැයි ස්වාමීනි අද මං අඩිය තියන්නේ එක තැනක. තියවෙන්නේ තව තැනක කිව්වා. මට ශක්තිය නැහැ කිව්වා. එතකොට ඒ රට්ටපාලයන් වහන්සේ කිව්වා රජතුමනි බලන්න. දැන් ඒ රජුරු ඇහුවා මට මේක තේරෙන්නේ නැහැ විස්තර කරලා දෙන්න. එතකොට තමයි උන්වහන්සේ කිව්වේ රජුරුවන් තුලින්ම උපමාව පෙන්නවා. කීවා රජතුමාට රජතුමනි ඕකයි බුදුරජාණන් වහන්සේ වදාළේ වේගෙන් ජීවිතේ ජරා මරණ වලට ඇදගෙන යනවා. මේ ජීවිතය අස්තීරයි. ඔය වගේ අර කරුණු හතරම විස්තර කළා. ඉතින් පින්වතුනි කෙනෙක් ඒ වගේ ගිහි ජීවිතය අත්හරින්න යාට යම්කිසි ප්‍රඥාවක් තියෙන්න ඕනේ නේද ජීවිතය ගැන කල්පනා කරන්න. දැන් උන්වහන්සේලා ජීවිතය අත්හැරියේ නිකන් නෙමෙයි. කණ්ඩ බොණ්ඩ නැතුව නෙමෙයි. ඉන්න තැනක් නැතුව නෙමෙයි. ඥාතියෙක් නැතුව නෙමෙයි සලකන්න. මේ ඔක්කොම තියද්දි ජීවිතය අත්හැරි ගිහි ජීවිතේ පැවිද්දට ආවේ මේ ජීවිතය අවබෝධ කරගන්න. ප්‍රඥාවට කැමති වෙලා. එතකොට දුෂ්ප්‍රඥයින්ගේ ලෝකේ ප්‍රඥාව ගැන කතා කරනකොට ඒක යාට අල්ලන්නේ. හැබැයි ප්‍රඥාවන්තයා ඒ කතාවට කැමතියි. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට වදාළ පින්වත් මහණෙනි මේ ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කතාව කිපෙන කතාවක්. දුස්සීලයට සීලය ගැන කතාව කිපෙන කතාවක්. මේ ශ්‍රුතේ නැති කෙනාට ධර්ම ඥානය පිළිබඳව කතාව කිපෙන කතාවක්. මසුරු කෙනාට ත්‍යාගය ගැන කතාව කිපෙන කතාවක්. දුෂ්ප්‍රඥ කෙනාට ප්‍රඥාව ගැන කතාව කිපෙන කතාවක්. ඒකට හේතුව තමා තුළේ ගුණධර්ම නොදකීමයි. නොදැකීමයි. ඊට පස්සේ බුදුරජාණන්සේ වදාළ මහණෙනි තවත් පුද්ගලයෝ 5 දිනක් ගැන වදාලා. ඒ පුද්ගලයාට ගලපා බැලීම පිණිස පුද්ගලයන් 5 දිනකුගේ කතාවන් ගැනත් කියන්නම් කියලා. ඒක මිහිරි කතාවක් වෙනවා කිව්වා. පින්වත් මහණෙනි ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳව කතාව මිහිරි කතාවක් කිව්වා. සීලවන්තයාට සීලය පිළිබඳව කතාව මිහිරි කතාවක් කිව්වා. බහුශ්‍රృత කෙනාට මේ ශ්‍රුතේ පිළිබඳව කතාව බහුශ්‍රృత භාවය පිළිබඳ කතාව මිහිරි කතාවක් කිව්වා. ත්‍යාගවන්තයාට ත්‍යාගය ගැන කතාව මිහිරි කතාවක් කිව්වා. ප්‍රඥාවන්තයාට ප්‍රඥා සම්පත්තිය ගැන කතාව මිහිරි කතාවක්. බුදුරජාණන් වදාලා පින්වත් මහණි ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳව කතාව කියනකොට ඒක මිහිරි කතාවක් වෙන්නේ ඇයි? මහණි ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාව පිළිබඳව කතාව කරනකොට කිපෙන්නේ, ගැටෙන්නේ, විරුද්ධව නැගී සිටින්නේ. ඔහුගේ හිතේ ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. ඒකට හේතුව තමා තුළ මේ ශ්‍රද්ධාව තියෙන නිසා. තමා තුළ මේ ශ්‍රද්ධාව තියෙන නිසායි ශ්‍රද්ධාව ගැන කතා කරනකොට යා කිපෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට ධර්මයේ ගැන කතා කරනකොට මේ යම්කිසි කෙනෙක්ගේ හිතේ සතුට උපදිනවා නම්
ප්‍රමුදිතභාවය ඇති වෙනවා නම් ඒකට හේතුව ඔහු තුල මේ ශ්‍රද්ධාව තිබීමයි. ඊළඟට බුදුරජාණන්සේ වදාළ සීලය ගැන කතා කරනකොට එයාගේ ඒකට මිහිරි කතාවක් වෙන්නේ එයාගේ ඒකට නොගැටී ඉන්න කෙනෙක් විරුද්ධව නැගී නොසිටින්නේ කුමක් නිසාද? එයා තුල එයාගේ හිත සතුටු වෙන්නේ ඒ කෙනා තුල සීල සම්පත්තිය තියෙන නිසා. සිල්වත් අයට සීලය ගැන සම්වරය ගැන කතා කරනකොට එයාගේ හිතේ සතුටක් ඇති වෙනවා. බුද්ධ ශාසනයේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ සීලය පිළිබඳව කතාවට ගොඩාක් ආසයි. උන්වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරන්නේ හරියට මේ සත්පුරුෂයාට කෙස් ලෝමයක මේ අග තැවරුණු පුංචි වරද පුංචි දේ පවා එයාට ලොකු දෙයක් වගේ පේනවා කියනවා. ඒකට හේතුව එයා කැමති සීලයට. පුංචි වරදක් ලොකු දෙයක් හැටියට පේනවා කිව්වා. ඔය එක කාලෙක බුදුරජාණන්සේගේ මේ බුදුරජාණන් වැඩ හිටියේ කාලෙක වනාන්තරයක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. දවසක් පොකුණකට මේ බැස්ස මූණ හොදන්න. ලස්සන නෙළුමක් පිපිලා තියෙනවා දැකලා ඒකේ සුවඳ බැලුවා. එතකොට දෙවි කෙනෙක් පෙනී හිටලා කීවා ඔබ හොරෙක්. ඔබ හොරෙක් කීවා. ඔබ හොරෙක් කීවා. එතකොට අර භික්ෂුව කිව්වා ඇයි පින්වත් දෙවිය මට එහෙම කියන්නේ? ඔබ සුවඳ හොරකම් කළා කීවා. එතකොට මේ දෙවියා කීවා මේ ඒ දෙවියට කිව්වා ඒ ස්වාමින් වහන්සේ පින්වත් දෙවිය මේ මිනිස්සු මේ විලට බැහැලා මල් කඩාගෙන යනවා. මේ විල විනාශ කරනවා. නමුත් මම මේ සුවඳ පොඩ්ඩක් බැලුවා විතරනේ මම මල කැඩුවේ නෑ කිව්වා. මල තැළුවේ නෑ මලට හානියක් කළේ නෑ කිව්වා. කීවා ඒත් ඔබ වගේ කෙනෙකුට ඕක කිලුටක් කිව්වා. ඔබ වගේ කෙනෙකුට ওই පුංචි දේත් කිලුටක් කිව්වා. ඒ මිනිස්සු ඒක කරාට ඒ කට්ටියට ඒක ගානක් නෑ කිව්වා. ඒ මිනිසුන්ගේ ජීවිතය අපවිත්‍රයි කිව්වා. හැබැයි ඔබ වගේ කෙනෙකුට ඕක ගැලපෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා බොහෝම ඔබ මට ගොඩාක් උපකාරී වුණා. පින්වත් දෙවියන් අනේ මට තවත් ওই වගේ වැරදිනකොට කියලා දෙන්න කිව්වා. ඒතර කිව්වා මම ඔබේ දාසෙක් නෙමෙයි කිව්වා. ඔබම හිතලා බලන්න සම්වර වෙන්න කිව්වා. එතකොට ඒ වගේ සීලය ගැන කතාව සිල්වන්ත කෙනාට හොඳයි. එහෙම නැත්තම් කිපෙනවා. සිල්වන්ත කෙනාට මිහිරි සීලය ගැන කතාව. ඊළඟට බුදුරජාණන් වදාළා අල්පශ්‍රුත කෙනාට නෑ බහුශ්‍රුත කෙනාට මේ බහුශ්‍රුතභාවය පිළිබඳව කතාව මිහිරි කතාවක් වෙනවා. ඒකට හේතුව ඔහු තුල බහුශ්‍රුතභාවය තියෙන නිසා. ඒ කාලේ රහතන් වහන්සේලාගේ දේශනාවල තියෙන්නේ ගොඩාක් ධර්ම සාකච්ඡා කරන ඒවා තියෙනවා. උන්වහන්සේලා සතියෙම සමහරට කතා කරන්නේ සමහර වනාන්තරවල වාසය කරන රහතන් වහන්සේලා අතින් තමයි සංඥා කරලා යම් යම් කරුණු මේ පෙන්වන්නේ. කටයුතු කරන්නේ. හැබැයි දවසක් රෑ එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවට කැමති. ඊළඟට බුදුරජාණන්සේ වදාලා ත්‍යාගවන්තයා මසුරු නැති කෙනා ත්‍යාගය ගැන කතා කරනකොට ඒක මිහිරි කතාවක් යාට. එයාට ඒක මිහිරි කතාවක් නෙවෙයි හේතුව එයා තුලත් ඒ ත්‍යාගය තියෙනවා. එයා ඒ ත්‍යාගය දියුණු කරගන්න කැමති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාවන්තයාට ප්‍රඥාව පිළිබඳව කතාව මිහිරි කතාවක්. ප්‍රඥාව තියෙනවන යම් කෙනෙකුට ප්‍රඥාව පිළිබඳව කතාව මේ සසර ගැන කියනකොට මේ කලාතුරකින් බුදුවරුන්ගේ පහළවීම ගැන කියනකොට ජීවිත අවබෝධය ගැන කියනකොට කර්මඵල ගැන කියනකොට මේ ගැන කතා කරනකොට පින් ගැන කතා කරනකොට මිහිරි කතාවක් වෙනවා ප්‍රඥාව තියෙන කෙනාට. ප්‍රඥාව නැති උදවියට මිහිරි කතාවක් වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ දේශනාව බුදුරජාණන් වදාළේ දුක්ඛතා සූත්‍රය. කිපෙන කතාව ගැන. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ට ඒ කතාව කරනකොට එයාගේ හිතේ ඒකට තරහක් ඇති වෙනවා. සමහර කෙනෙකුට ඒ කතාව මිහිරි කතාවක් වෙනවා. ඒ කතාව මිහිරි කතාවක් නෙවෙයි. එහෙනම් ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳව කතාව මිහිරි කතාවක්. සීලවන්තයාට සීලය ගැන කතාව මිහිරි කතාවක්. ශ්‍රුතවන්තයාට ශ්‍රුතය ගැන කතාව මිහිරි කතාවක්.
ත්‍යාගවන්තයාට ත්‍යාගය ගැන කතාව මිහිරි කතාවක්. ප්‍රඥාවන්තයාට ප්‍රඥාව ගැන කතාව මිහිරි කතාවක්. ඉතින් ඒ නිසා පින්වතුනි ඔන්න ඔය වගේ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 5 දෙනෙක් ගැන ඔන්න ඔය විදිහට වදාලා. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේටත් අපි අපේ හිත ආස නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්න. බුදුරජාණන්සේගේ ධර්මය ගැන කතා කරන්න. සංඝයා ගැන කතා කරන්න. තේරුම් ගන්න අපිට මේ ශ්‍රද්ධාව නැහැ කියලා. අපේ හිතේ මේ සීලය ගැන කතාවට යම් කෙනෙක් අකමැති නම් ඔහුට සීලය පිළිබඳව ඔහුගේ සීලය ඔහු මේ පුරණ කෙනෙක් නෙමෙයි. බහුශ්‍රృత බව ගැන කතා කරනකොට එයාට ඒකට සතුටක් උපදින්නේ නැත්නම් මේ ධර්ම කතාවට එයා කැමති නැත්නම් එයා තුල ශ්‍රුතිය කියන එක නැහැ. ඊළඟට මේ මසුරු කෙනාට ත්‍යාගය ගැන කතා කරනකොට සතුටක් උපදින්නේ නැත්නම් එයාගේ හිතේ මසුරු බව තියෙනවා. මසුරුයි එයා. ප්‍රඥාව ගැන ජීවිත අවබෝධය ගැන කතා කරනකොට කෙනෙක්ගේ හිතේ ඌව කියන්න එපා කියලා සතුටක් එන්නේ නැත්නම් එයා දුෂ්ප්‍රඥයි. ඉතින් ඒ නිසා මෙන්න මේ මිහිරි කතාවක් බවට පත් වෙනවා අපේ ජීවිතේ. මේ කතා පහ මිහිරි කතා බවට පත් වෙනවා. අපිත් ශ්‍රද්ධා සම්පත්තියට ආවොත්, අපිත් සීල සම්පත්තියට ආවොත්, අපිත් ත්‍යාග සම්පත්තියට ආවොත්, අපිත් බහුශ්‍රృత භාවය ඇති කරගත්තොත්, අපිත් ප්‍රඥා සම්පත්තියට ආවොත්. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ සියලු දෙනාටමත් මේ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතය තුලත් මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට සීලය පුරලා සීලය පිරිපුන් කරන්න. ධර්ම ඥානයක් ඇති කරගන්න. ඒ වගේම ත්‍යාගවන්ත වෙන්න, ප්‍රඥා සම්පන්න ජීවිතයක් ඇති කරගන්න ඔබ සියලු දෙනාටත් වාසනාව ලැබේවා. අද දවසේ මේ විදිහට අපි රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු පින්කම සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින ලොකු ස්වාමීන් වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ විකාශන දායකත්වයේ දක්වන පාඨශාලාචාරිණී පුෂ්පා පද්මිනී අමරසිංහ මහත්මිය, පාඨශාලාචාරිණී ඉනෝකා දමයන්ති මහත්මිය, ඉන්ද්‍රාණි අමරසිංහ, අමරසිංහ, නිහාල් අමරසිංහ යන ඒ දූ දරුවන්, බෑණවරු, මුණුබුරු මිනිබිරියන්, ඒ පින්වතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කුලියාපිටිය යාය ග්‍රාමයේ පදිංචිව සිටි ඒ පුංචිමැණිකේ මෑණියන් මිය පරලොව ගිහිල්ලා වසරක් පිරීම නිමිති කරගෙන එතුමියට පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා එතුමියගේ පරලොව ජීවිතය සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකින් නිදහස් වෙලා උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 21කට පෙර මිය පරලොව ගියේ ඒ වින්සන් අප්පුහාමි පියාණන්ට, මීට වසර 20කට පෙර මිය ගිය රන්දික නිර්මාල් පුතණුවන්ට සහ ඒ මැණික්හාමි ලොකු අම්මා ඇතුළු මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලොව ගිය සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමට මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් දූ දරු මුණුබුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ සියලු දෙනාටත් නිරතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සුවසේ කරගෙන යාමට තිරුවණී අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම මහමෙවුනා අසුපවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් සියලු දෙනාටත් විශේෂයෙන් අද දවසේ දායකත්වයෙන් දැක්වූ සියලු පින්වතුන්ටත් අප සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.